समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන कालो अयं बदन्ता धम्मස්සවන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේ සංඝහපති චතුන්නං ධම්මානං ඉට්ඨානං කාන්තානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් චත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තති කතමේ චත්තාරෝ සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදාති මේ මොහොතේ අපේ රට තුලත් ලෝකී කොහේ හෝ තැනකත් වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝරත්නයන් මට අවසරයි ප්‍රඥා රූපවාහිනී සදහම් වැඩසටහන තුලින් මුළු මහත් ලෝකේ පුරාම මේ උතුම් සද්ධර්ම දේශනාව sannivedanaya කරන්නට සදහැබර ධර්ම දායකත්වයේ ලබා ගනිමින් බුදුබණ අහන මීරිගම කන්දගමුව පදිංචි විශ්‍රාමික ගුරු මාතාව පින්වත් එක්සන් වික්‍රමසිංහ මෑණියන් ඇතුළු බැසිල් රුවන්ති උමංගා සහ චමින්ද යන පින්වත් දූ දරුවන් ඇතුළු දායකත්වලාභී පවුලේ පින්වත් පින්වතියනි අද මේ දේශනාව ශ්‍රවණය කරන අපේ රට හා ලෝකයේ පුරා බුදුබණ අහන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි දායක පින්වතියන් බොහෝම ශ්‍රද්ධාවෙන් දේශකයන්න් වහන්සේට ආරාධනා කරලයි ධම් සභා මණ්ඩපයට වැඩමවා ගත්තේ ධර්මාසනය තුල ගෞරවයෙන් වඩා හිඳුවාගෙන තිසරණ සීලයක පිහිටා ගුණෝතුන් බවට පත්වේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ආර්ය සත්‍ය ධර්මයෙන් උතුම් සූත්‍ර පාඨයක් පත්තකම්ම සූත්‍රාන්ත දේශනාවට ඇතුළත් ධර්ම කොටාසයක් මාතෘකා කරගෙන හෝරාවකට අඩු පුංචි වෙලාවක් තථාගත සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන මොහොත මේ නිරතුරු මහා සංඝ රත්නය අපි ශ්‍රාවක පින්වත්වවට දේශනාවලදී සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේ ලෝකයට දේශනා කළ ජීවිතයේ වටිනකම දුර්ලභංච මනුස්සත්තං දුර්ලභෝ ක්ෂණ සම්පatti දුර්ලභෝ සද්ධම්ම සවණං
දුර්ලභෝ බුද්ධානං උත්පාදෝ දුර්ලභෝ සප්පුරිස සංසේවෝ. මේ උදාර ලාභයන් පරම දුර්ලභ බව ලෝකයට දේශනා කළ තථාගතයන් වහන්සේ මුළු ලෝකයෙන් මිල්ලුවේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියලයි. අප්‍රමාදී බව නම් වූ උතුම් දහම ජීවිතේ වඩන්න මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. යටකී පරම දුර්ලභ ලාභයන් කෙනෙකුට මුණ ගැහෙන්නේ කල්ප කෝටි ගානකින් කියලා. අද මේ දේශනාව අහන පින්වත් ඔබ වස්වයස් ගත වෙච්ච වයෝවෘද්ධ මව්පියෝ දෙපළක් වෙන්න පුළුවන්. මැදිවි අම්මල තාත්තල තරුණ වයසේ පින්වත් දූල පුතාලා යමක් කමක් තේරුම් ගන්න පුළුවන් බෝසත් කුඩා දරුවෝ. කවුරුත් මේ දේශනාව ඇහුම්කන් දෙනවා. පින්තුනි, බාහිර හැමදේම අමතක කරලා සද්ධර්ම මාර්ගයේ දියුණු කරගන්න උත්සාහ ගන්නවා නම් කෙනෙක්ගේ ජීවිතයේ සැනසීම තියෙන එතනයි. උදේ පාන්දර නිින්දෙන් අවදි වෙන ලෝකයා මහරෑ නිින්දට යනකල් හති අරින්නවත් වෙලාවක් නැතුව අතිධාවනයෙන් දුවන යාන වාහන වගේ ජීවත් වෙන්නම මහන්සි ගන්නවා. අසිරණ මිනිස්සු කුසට ආහාරයක් වෙනුවෙන්, ඇඟට ඉනට වස්ත්‍රයක් වෙනුවෙන්, දරුවන්ගේ පීඩාවන් අවම කිරීම වෙනුවෙන් හුඟක් දුක් විඳිනවා. ඒ අසරණයෝ. ඒ තරු පන්තියේ ජීවිත ගෙවන මහ ධනවතුනුත් අර මට්ටමින්ම මහන්සි වෙනවා. බලාගෙන ගියාම පින්නතුනි කිසි කෙනෙක් ජීවත් වෙලා නැහැ. හැමෝම කරලා තියෙන මුළු ජීවිතේම ජීවත් වෙන්න සූදානම් වීම. ජීවත් වෙලා නැහැ. අවසාන කොනේ ජරා ව්‍යාධි මරණ කියන අනතුරු තුනටම මුහුණ දෙනවා. හුඟක් දෙනෙක් මරණයටපත් වෙන්නේ ජීවත් වෙන්න ලෑස්ති වෙවි ඉඳලා. ජීවත් වෙලා නෙමෙයි. තථාගත ධහමට අනුව පින්වතුනි, ඕනම කෙනෙක්ගේ ජීවිතේ අවස්ථා තුනකට වෙන් කරන්න පුළුවන්. දේශනාව අහන ඔබේ ජීවිත අවස්ථා තුනකට වෙන් කළාම ජීවිතේ පළවෙනි අවස්ථාව තමයි කෙනෙක්ගේ ආගමික ජීවිතය. උපන්න ආගමී ඉගැන්වීම් වලට අනුගත වෙලා ජීවත් වීම ආගමික ජීවිතයයි. දැන් උපන්න ආගමී ඉගැන්වීම් හා ඇදහිලි විශ්වාස තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ මහා දුෂ්ට අන්තවාදයකින් ආගමික ශාස්ත්‍රූන්ට ගරු කිරීම නෙමෙයි. අපි එදා මෙදාතුර ජීවිතයේ ආගමික ත්‍රස්තවාදය අන්තවාදයටත් වඩා බිහිසුණු ආගමික ත්‍රස්තවාදය අත්විඳිනවා ලෝකේ හා අපේ රට ඇතුලේ. තථාගත සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඉගැන්වීම් හා වැඩපිළිවෙල තුළ ඇත්තේ සාන්ත සහජීවනයයි. බුදුරජාණන් වහන්සේගේ උතුම්ම ප්‍රජාතන්ත්‍රවාදී බුදු වදන තමයි මුළු ලෝකයේම ගරු කරන. පිනතුල අහලා තියෙනවා. අත්තානං උපමං කତ୍වා. මේ වචනේ නිරතුරු වඩන්න, සිහිපත් කරන්න, කියවන්න. අත්තානං උපමං කତ୍වා. තමා උපමාවටගෙන ලෝකයේ අන් අය දෙස බලන්න කියන ඉගැන්වීම. ඒ බුද්ධ වචනයට අද මුළු ලෝකෙම ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී උදාර වදන තමයි තමා උපමාවටගෙන අන් අය දෙස බලන්න, ලෝකයේ දෙස බලන්න, දේවල් සහ පුද්ගලයන් දෙස බලන්න, මුලින් තමා ගැන හිතලා තමන්ට අත්වෙන බිහිසුණු දෙයට තමන් අකමැති නම්, තමන්ට ඇතිවෙන වද වේදනා කායික මානසික පීඩාවන්ට තමන් අකමැති නම්, තමන්ට සිදුවෙන පෞද්ගලික පාඩු අලාභ වලට අපි අකමැති නම්, කොටින්ම කියනවා නම් පින්වත්නි, අෂ්ටලෝක ධර්මී කාරණා 4ක් අපි අකමැත්තෙන් ප්‍රතික්ෂේප කරනවා. ලාභයට කැමති, අලාභයට අකමැති. යසසට කැමති, අයසට කැමති නෑ. නින්දාවට අකමැති, හරි ආසයි ප්‍රශංසාව ලබන්න. මුළු ජීවිතේම දුක් විඳින්නේ සැපසේ ජීවත් වෙන්න.
දුකට අකමැති. 4කට කැමති අපි 4ක් ප්‍රතික්ෂේප කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ අකමැති දේ ප්‍රතික්ෂේප කරන්නාසේ ලෝකයා දේට අකමැති බව. වනී වනසතුන් පවායට අකමැති බව. නිරතුරු සිහිපත් කරන මඟ පෙන්වීම කළේ ඔබ මා සරණ යන ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේයි. මේ ලෝකි සාන්ත සුන්දර මෛත්‍රියෙන් ලතෙත් වෙච්ච ඒ උතුම් දර්ශනීය අයිතිකාරයෝ ඔබ අපි. ඒ නිසා ලෝකයේ කලබල වුණාට කම්පා වුණාට ලෝකයේ අන්තවාදයේ තුල බිහිසුණු මිනිසුන් වුණාට භාග්‍යවතුන් වහන්සේ සරණ යන ඔබ ඒ මට්ටමට නොවැටි භාග්‍යවතුන් වහන්සේට කළ හැකි උදාරම පූජෝපහාරය තමයි බුදුමග අනුව ජීවිතේ පවත්වගෙන යන්න. දැන් බලන්න පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පංචශීලයේ ලෝකයට අනුදැන වදාලා. පිරිහෙන්නේ නැතුව ජීවිතයක් රැකගන්න ශක්තිමත් කණු පහක් වටේ ඉදි කරලා හැදූ ආරක්ෂිත වැටක් වගේ පංචශීලය. කෙනෙක්ගේ පෞරුෂය හා චරිතයේ පිරිහෙන කාරණා. ආත්මාභිමානයේ විනාශ වෙන කාරණා. මේ ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න කිව්වා. සතෙකුට උනත් ජීවත් වීමේ අයිතිය ගෞරවය ලබලා දෙන්න කිව්වා. අනුන් සතු දේවල් පැහැර ගැනීමෙන් මංකොල්ල කෑමින් දූෂිත ජීවිතෙන් ඈත් වෙන්න කිව්වා. ඒවට වටිනකමක් දෙන්න කිව්වා. ලස්සන චරිතයක් තියෙන ඕනම කෙනෙකුට කෙලසා නොගෙන චරිතය රැක ගන්න කිව්වා. වැරදි කාම සේවනයන්ගෙන් ඈත් වෙලා. දැන් බලන්න පින්වතුනි මේ දවස්වල බඹසර පිළිබඳ දීර්ඝ සාකච්ඡා තියෙනවා සමාජ මාධ්‍ය තුල. පින්ඇති ස්වාමින් වහන්සේලගේ සමහර දේශනා. ඒ අතර බඹසර පිළිබඳ අර්ථවත් ධර්ම විවාද සාකච්ඡා නිරතුරු අහන්න ලැබෙනවා. අපි නැවත මතක් කරන්නේ කුමර බඹසර කුමරි බඹසර කියලා කියන්නේ ආත්මාභිමානී චරිතවත් බවයි. මනසින් පිරිහෙන්න එපා කාමාස්වාදයන් ගැන හිත. චරිතය කෙලස ගන්න එපා වැරදි කාමාස්වාදයන් තුල. ලස්සන සුදු ඇඳුමක් දැක්කහම ඒ සුදු පාට ඇඳුම දකින්න හැමෝම ආසයි. ඒක හරි නිර්මල සාන්ත පාටක් ශ්වේත වර්ණය. බැරි වෙලාවත් ඒ සුදු ඇඳුමේ පුංචි හරි කහට පැල්ලමක් වැටිලා තිබුණොත් විශාල සුදු පාටට වඩා පේන ඇත්තන්ට පේන්නේ අර පුංචි කහට පැල්ලම කැපිලා පේනවා. ඇඳුම සුදු නිසා. ජීවිතය නැමැති සුදු ඇඳුමේ අඳුරු කහට පැල්ලම් ඇති කරගන්න නැතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ආත්මාභිමානී පෞරුෂය වෙනුවෙන් චරිතවත් ජීවිතයක් ගත කරන්න. බොරු කී බොරු සාක්ෂි දෙමින් නැත්ත ඇත්ත හැටියටත් ඇත්ත නැත්ත හැටියටත් බලහත්කාරයෙන් ජනගත කළ යුතු ගන්වලා. తాවකාලිකව ලබන ලාභය කල්ප ගණන් දුගතියට හේතු වෙන බව දේශනාව උගන්වනවා. මදයට ප්‍රමාදයට හේතු වෙන මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන එක. මදේ ප්‍රමාදය කියලා කියන්නේ මත්වීම හා මෙලොව පරලොව දෙලොව අභිමතාර්ථ සාධනය පිරිහීම ප්‍රමාද වීම. මේ සියල්ල සිදු වෙන්නේ මතට ඇබ්බැහි වෙච්ච ජීවිතවලින්. ලෝකේ තියෙන සුන්දරම ගුණධර්ම මණ්ඩලය භාග්‍යවතුන් වහන්සේ වදාළ පංචශීලය. සුරක්ෂිත ජීවිතයකට ඒ සුරක්ෂිත භාවය මෙලෝ පමණක් නෙවෙයි නිවන් දකින්නතුරු සංසාරයේ පුරාවටම. රහතන් වහන්සේලා දිවි මගේ නිරතුරු මේ උතුම් ශික්ෂාවන් රැකගත්තාසේ මමද ඒ මහරහත් මඟ අනුගමනය කරමි කියලා කෙනෙකුට පංචශීලයෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් නම් ඒ ජීවිතය තාම සාර්ථකයි. ඒ ජීවිතය තුල කුරා කුහුඹියෙකුටවත් පීඩාවක් නැහැ. කිසි කෙනෙක්ට ගැටලුවක් නැති, පීඩාවක් නැති සාමකාමී ජීවිත. ඒ නිසා මේ දේශනාව ආරම්භයේදීම
හුඟා ගැඹුරු දහම් කාරණා ගැන වාද කර කර යනවට වඩා පළවෙනි දේ තෙරුවන් සරණ යන්නේක බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ වීතරාගී මහරහත් පරපුරේ සංගරුවන තෙරුවන් සරණ යන්න. පංචශීලයට අනුගත වෙන්න. තෙරුවන් සරණ ගිහින් සීලාචාරව කෙනෙක් ජීවත් වෙනවා නම් එයා සද්ධර්ම මාර්ගයේ හුඟක් දුර දියුණු කරපු කෙනෙක්. එයාට ලැබෙන උතුම්ම රැකවරණය තමයි සතර අපායට නොවැටි කල්ප ගණන් සස්ත්‍රීක දිව්‍ය තලවල සැප විඳිමින් ධර්ම මාර්ගයේ වඩන්නට අවකාශ තියෙනවා. පින තුල හැම වෙලාවෙම සිහිපත් කරගන්න ඕන කාරණයක් තියෙනවා. අපි මේ ගැන නොහිතා ගැඹුරු දහම් පොත් කියවමින් ඒව සමහර වියපත් දෙමව්පියන්ට ධාරණය කරගන්නත් බෑ. මනස දුර්වලයි, ඉන්ද්‍රියන් දුර්වලයි, ශාරීරික අලුබලත් වෙලා. නමුත් දැවැන්ත ගැඹුරු දහම් කාරණා කියවමින් කාලය ගෙවනවා. පින තුල නිකමට හිතන්න. එච්චර ගැඹුරින් ධර්මයේ කියවනවට වඩා තෙරුවන් සරණ ගිහින් පංචශීලයට අනුගත වීම මුලින් කරගන්න කෙනාට ලොකු රැකවරණයක් සැනසෙල්ලක් තියෙනවා. පිරිච්ච බවක් තියෙනවා. එහෙම නොවුනොත් පින්වතුනි මරණින් මතු නිදන් ඉඳලා අවදි වුණා වගේ ඕපපාතිකෝ පහළ වුණොත් പ്രേත ලෝකයක, තිරිසන් අපායක, නිරයක කල්ප ගානකට ගොඩේමක් නැහැ. ඒ අනතුර වටහා ගන්න. ඔය ජීවත් වෙන්න ලෑස්ති වෙවි දහමිනෙත් නොයේක වන්දනා වතාවත් අනුගමනය කර කර තෙරුවන් කෙරෙහි සද්ධාව අවබෝධයෙන් ඇති කරගන්න නැතිව අපි මේ යන ගමනේදී අවසාන කොනේ හිතල හිත හදාගන්න දහමක් අපි වඩලා නැත්තම් ලොකු අනතුරක. පිනතුලට මතක ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේක ඊටාම වැදගත් වෙයි මේ ගැඹුරු දේවල් හොයන ඔබට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය එක්තරා ගැමි පවුලක් දුකසේ උපයාගත්ත දෙයින් භාග්‍යවතුන් වහන්සේට දන් වේලක් පූජා කරගන්න ඕනේ කියලා දරුමුණු පුරන්ටත් කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ අසරණ පවුලේ උදවිය අපේ නිවසේ දනට වඩිත්වායි ආරාධනා කළා. මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ ආරාධනීය පිළි අරගෙන දින නියම කළා දාණයට. අර ගැමි පවුලේ අහිංසක ඇත්තෝ හරි සද්ධාවෙන්නේ දාණයට සූදානම් වුණි. තනියම නෙමෙයි. අල්ලපු ගෙදර ජීවත් වෙන පුද්ගලයා එදා උදේ සීසාන්න කුඹරට යනවා දැකලා අර ගෙහිමි ආරාධනා කළානි නගුල වියගහ පැත්තකින් තියලා ගවබාන ගහකට දාලා ඔබ මොහොතකට එන්න නිවසට මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දනට වඩිනවා. වතාවත් කරන්න, සිරිපා දොවන්න, සිරිපා තෙතමාත්තු කරන්න, දන් පැන් පිළිගන්වල වතාවත් කළ බණ අහලා අනන්ත කුසල් වඩා ගන්න තියෙන ලාභයක්. ඒ නිසා පින්කමට එන්න කියලා කිව්වා. අද වුණත් අපේ සමාජ පුරුද්දක් තියෙනවා දානයක් බණක් ගෙදරක කරද්දී ඥාතීන්ට හිතයිසීන්ට ආරාධනා කිරීම. කීයෙන් කී දෙනාද පින්නතුනි පින්සිතිවිලි පහල කරගෙන ඉන්නේ. මංගල උත්සවයකට යනවා වගේ තමයි සැරසිලා තෑගි භෝග අරගෙන ඒ පින්කම් පොලට එන්නේ. ආපු වෙලාව ඉඳලා කතා බහ කර කර අල්ලාප සල්ලාප දොඩෝමින් තෑගි භෝග හෝමාරු කරමින් කමින් බොමින් කාලය ගත කරනවා. සද්ධාවෙන් දන් වේලක් බෙදන්න දානයට උපකාර කරන්න තරම් තෙරුවන් කෙරෙහි සද්ධාාවක් මම දකින්නේ නෑ. අපි දැකලා තියෙනවා සමහර විට සදාතුක කරඬුව වඩම්මද්දී අර පිටින් එන ඥාති හිතයිසින් පුටුවෙන් නැගිටින්නේ නෑ. හිතට ඇඟට අරගෙන උජාරුවට ඒගොල්ලෝ වාඩි වෙලා ජීවත් වෙනවා, කටයුතු කරනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව නෑ. පරම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා පරම දුර්ලභ සද්ධර්මයේ නිරතුරු අහන්න ලැබිලා
භාග්‍යවතුන් වහන්සේගේ ගුණයට එක මලක් හරි පූජා කරගෙන කුසල් වඩා ගන්න ලැබිච්ච පින්බර යුගය කාලය නාස්ති කර ගන්නවා. බුද්ධෝ කියන හඬක්වත් නැති මහා ශූන්‍ය කල්පවලින් පිරිච්ච භවයේ ගෞතම ශාසනය අපිට මුණ ගැහුනේ කොච්චර භාග්‍යයකින්ද. අනුන්ගේ පින්කමක් දැකලා හරි හිත පහදවගෙන වතාවත් කරලා අනුමෝදන් වෙලා සසර දුක තේරුම් අරගෙන දුකින් මිදෙන මඟ වඩා ගන්න තියෙන භාග්‍ය අපි පහත් ලාමක දේවල් වලට යොදව ගන්නවා. ධර්ම දේශනාවක් අරගෙන බලන්න. දේශකයන්න් වහන්සේ වැඩම කරද්දි පිරිස අඩුයි. පවුලේ ඇතු බුදු බණ අහනවා. දේශනාව නිමා කරලා අපි වාහනේ යනකොට වාහනේ හරව ගන්න බැරි තරම් මග දෙපස වාහන පින්කම් වලට ඇවිත්. ඒ කිසි කෙනෙක් ධර්මය අහන්න වාඩි වුණේ නෑ. වාහනවල දොරවල් අරගෙන ඩිකේ අරගෙන දෙතුන් දෙනා එකතු වෙලා අල්ලාප සල්ලාප දොඩෝමින් පාට මත් වතුර බෝතල් හිස් කරමින් පාන්දර වෙනකල් කාලය ගෙවනවා. අර දන් ගෙදර ඇත්තු පාන්දරත් කෑම උයනවා මදි වෙලා. ගෙදර ඇත්තොත් මේ කොරෝනාවට පෙර ওই දේවල් අපේ රටේ වුණා. ගෙදර ඇත්තොත් කියනවා පාන්දරත් ස්වාමීනි ආයෙත් හාල් කිලෝ 30ක් ලිපේ තිබ්බා. එහෙම කියන උජාරුවට ධර්මයේ පැත්තක තියෙද්දි කාලා බීලා විනෝද වෙලා යනවා. දන් ගෙදර දා ස්වාමින් වහන්සේලාට වියන අල්ල ගන්නවත් කෙනෙක් නැහැ. මේ වැඩපිළිවෙල සකස් නොවුනොත් පින්වත්තුනි කිසි කෙනෙකුට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වඩින දන් ගෙදරට වතාවත් කළ පින් සිද්ධ කරගන්න ආරාධනා කරද්දිත් අර මිනිස්සයා කිව්වලුනි ඔහේගේ දානෙට උදව් කරන්න මම ඇවිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මගේ කුඹුර හාගන්නයිද කියලා. එහෙම වචන කියන අය අද සමාජය ඕන තරම් ඉන්නවා. මං ඉල්ලන එකම දේ තමයි ලෝකේ තෙමුණාවේ ලෝකේ තෙමන් නැතුව කුඩ ඉහලන්න අපිට බෑ. එහෙම කුඩයක් හදන්නත් බෑ ලෝකේම වහන්න. නමුත් අපිට පුළුවන් අපිට නොතෙමි ඉන්න කුඩයක් හදාගන්න. අනුන්ගේ දේවල් සොයසොය අනුන්ගේ සිල් බල අනුන්ගේ ධර්ම විනය ගැන කතා කරන්න අපිට අයිතියක් නැහැ. ඒ ඇත්තු ඇත්තන්ට කරගත්තාවයි. අපි අපේ වැඩපිළිවෙල අවසන් කරගමු. මම නිරතුරු කියනවා ඔය වාද හදාගෙන හබ හදාගෙන සංවිධාන වෙවි රංචු පිටින් එකට එකතු වෙලා මේ ජීවිතේ ජීවත් වුණාට සංසාර ගමනේ අපිට යන්න වෙන්නේ තනියම. එදාට අපි අතල්ල ගන්න තනි රකින්න කිසි කෙනෙක් ඉන්නේ නැහැ. විපාක විඳිනකොට තනියම විඳින්න ඕන. hina වෙද්දි හැමෝම එකට එකතු වෙලා hina වෙයි. අඬන්න වෙන්නේ තනියමයි. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මේක හිතුවොත් හොඳයි. තමන්ගේ පිරිස මහා බල සම්පන්න තරුපන්ති ජීවිත ගෙවන දායකයන්තු තමන් වට කරගෙන ඉන්න අය. මිල මුදල් සම්පත් යාන වාහන බොහෝ දේවල් සිව්පසේ තමන්ට ලැබෙනවා අය. මේ වගේ අපි ආරූඪ වෙලා මේවට ඇබ්බැහි වෙලා මේවට පිරිසයි භෞතික සම්පතුයි මනසින් අල්ලගෙන වාද විවාද වලට එලි බැස්සොත් පිරිහින්නේ අපි. අවසානයේ අපි තනි වෙනවා. සුඛා සංගස්ස සාමග්ගී ලෝතර භාග්‍යවතුන් වහන්සේ වදාළේ සංඝයාගේ සමගියමයි දෙව් මිනිසුන්ගේ සැපතට හේතු වෙන්නේ. පින්නතුල ගිහියෝ හැටියට ඒවට මැදි වෙන්න එපා. වචන පටලව ගන්න එපා. පව් සිද්ධ වෙනවා. අපි ආපු වැඩපිළිවෙල අවසන් කරගමු. දැන් මේ දානේට ආරාධනා කරලත් අර කට කැඩිච්ච වචන කියපු මිනිස්සයා බලන්න. එහෙම අය නෙමේ ඉන්නේ සමාජේ. අවසානයේ හොඳට ගොවිතැන් කරලා අස්වැන්න ගෙට අරගෙන සරුවට ජීවත් වුණා. මරණින් මතු ආර්යයන් වහන්සේට කරපු අපවාද අකුසලයට කල්ප ගණන් ප්‍රේතෙක් වෙලා සීසෑව මතක ඇති. සීසාන ප්‍රේතයා විශාල ගවරංචුවක් බැඳගෙන උදේ ඉඳලා රැ වෙනකල් කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා ගෞතම බුදු සසුනතෙක් කල්ප ගානක් සීසෑවා. අර මග වැරදී යන ස්වාමින් වහන්සේලා පිරිසකට පාන්දර
කුඹුරු යායක සීසාන මේ මිනිස්සයා දැකලා ඇහුවානි ගොවි මහත්තයෝ මේ පැත්තෙන් අපි ගියොත් ගමකට යන්න පුළුවන්ද කියලා. එතකොට තමයි ඔලු උස්සල බැලුවේ. ගොවි ඇහුවානි ඔබ වහන්සේලා කවුද කියලා? අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. එහෙම කියද්දි ගෞතම බුදුන් කියන වචනේ ඇහෙද්දි අර ගොවි අහනවලු දැන් මේ ගෞතම ශාසනයද කියලා. ඔව්. අනිසානි මම ගොවියෙක් නෙමෙයි. මේ දැවැන්ත ගවරංචුව ඕපපාතික പ്രേත ගවයෝ. බැඳගෙන මම මහා කල්ප ගානක් මේ කුඹුර අහනවා අවසානනේ. ඔලු උස්සල බැරිවේ අද මේ කල්ප ගානකින්. මම මෙච්චර කල් කුඹුර හාපු പ്രേතෙක්. හැබැයි මම අද නිදහස් වෙනවා. ස්වාමින් වහන්සේලාට හරි සතුටක්. අද මම නිදහස් වෙනවා කියද්දි. ඒත් പ്രേතයා කියන මම අද නිදහස් වෙනවා പ്രേත ලෝකෙන්. ආපහු තිරිසන් අපායේ උපදිනවාද? කල්ප ගානක් තිරිසන් අපායේ දුක් විඳින්න වෙනවා. අනේ ස්වාමීනි කවදාවත් ආර්යයන් වහන්සේලාට නිඳා කරන එක නම් සුදුසු දෙයක් නෙමෙයි. වචනකින්වත් පීඩා දෙන්න හොඳ නෑ. කල්ප ගණන් ඒ දුකට වැටෙනවාමයි. ගිහි පින්නතුල කොච්චර පරිස්සම් වෙන්න වෙයිද මේ කාලේ. ඔය ඇත්තෝ දැන් කියාවි ස්වාමීනි අපි දොස් කිව්වේ. මේ ලියන්නේ, මේ කියන්නේ, මේ වාද කරන්නේ ආර්යයන් වහන්සේලා ගැන නෙමෙයි. පුහුදුන් භික්ෂුව ගැන කියලා ලියාවි. එහෙම ඇඟ හිත බේර ගන්න අපේ ඇත්තෝ දක්ෂයි. මම ඔබට එක වචනයක් කියන්නද? දන් වේලක් සංඝ සතුකොට පූජා කරද්දී මොනවා හරි පරිස්කාරයක් සංඝ සතුකොට පූජා කරද්දී ස්වාමින් වහන්සේ කියන වචනයක් තියෙන ඔබ ඒක වැඳගෙන කියවනවා. ඒ තමයි බික්කු සංඝස්ස දේම. මේ ලෝකේ තියෙන ආනුභව සම්පන්න වචනයක්. බික්කු සංඝස්ස දේම. මේ භික්ෂුන් වහන්සේලා උදෙසා වේවා. මේ භික්ෂූන්ට දෙමි. එයයි එහි අර්ථය. ඒ සංඝස්ස දේම කියන වාක්‍යය ඇතුලේ කවුද වැඩ ඉන්නේ? සාරිපුත්ත මහමුගලන් වීතරාගී ආර්යයන් වහන්සේලා. මහා කාශ්‍යප ආර්යයන් වහන්සේ. ලක්ෂ ගණන් කෝටි ගණන් අරහතුන් ඒ වචනේ තුල වැඩ ඉන්නවා. සංඝස්ස දේම. මං ඊටාම පැහැදිලි කරනවා මේ ලෝකේ අරහතුන්ගෙන් හිස් නෑ. සෝවාන් ආදී ඵලයටපත් වූ ආර්යයන් වහන්සේලාගෙන් මේ ලෝකේ හිස් නෑ. අපේ රටත් ආසියාවේ බොහෝ රටවලත් නිදහසේ තමන්ගේ හිත ඇතුලේ ඇති කරගත්ත මේ පරිවර්තනයත් තුළ ලෝකාවබෝධයෙන් සාන්තව වැඩි ඉන්න ආර්යයන් වහන්සේලා එමටයි. උන්වහන්සේලා ඇතුළු ගමී පන්සලේ පුංචි හාමුදුරුවෝ දක්වා පුහුදුන් සංගරුවනත් සංඝස්ස දේම කියන වාක්‍යය ඇතුලේ වැඩ ඉන්නවා. අනාගතයේ ලෝකයේ බහලා තියෙනවනි කාසාව කණ්ඨක භික්ෂුව. දේශනාවේ අපි අහන්නේ කොහොමද? කරේ අතේ ඉනේ කහපාට නූලක් පටියක් බැඳගෙන. ඒ යුගයට එයා ඉදිරිපත් වෙනවා මම භික්ෂුවක්. හැබැයි මේ කාලේ ගිහියෝ කරන ඒවටත් වඩා බරපතල අකුසල් කරන කෙනෙක්. උන්වහන්සේටත් සංඝස්ස දේම කියන වාක්‍යයෙන් පූජා කරද්දී මහානීය කුසලයක් ලැබෙනවා. උන්වහන්සේ එච්චර අකටයුතු කරමින් ගිහියෙක් වගේ ජීවත් වෙනවා නම් ඒ යුගයේ ලෝකෙ පහළ වෙන ගිහියෝ කොච්චර පව් කරනවද? කාසාව කණ්ඨක භික්ෂුව අර විදිහ නම් ඒ යුගයේ පහළ වෙන මිනිස්සු කොච්චර පහත් පව්කාර දේ කරන උදවිය වෙන්නේ නැද්ද? නමුත් මේ යුගයට උන්වහන්සේ උතුම්. අර මිනිසුන්ට වඩා ගුණවන්තයි. සංඝස්ස දේම කියන වාක්‍යය ඇතුලේ තුන් කාලයට අයිති සියලු සංගරුවන වැඩ ඉන්නවා. ඉතින් එහෙම වන්දවැද පූජා කර කර පස්සේ නිඳා කරනවා. ගැලවීමක් නැහැ. එක භික්ෂුවකට නිඳා කළත් ඒ සංඝ රත්නය වෙනුවෙන් කළ බරපතල නිඳාවක් වෙනවා. ඒ නිසා ආර්ය අපවාද අකුසලයට ඔය ඇත්තෝ අහු වෙන්න එපා. ධර්ම මාර්ගයේම දියුණු කරමින් පින්නතුල මහන්සි වෙන්න. අර සීසාන ප්‍රේතයා වගේ විපතට වැටෙන්නේ නැතුව තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවය මතු කරගෙන මේ ලබාගත් මනුස්ස ජීවිතය එකට එකතු වෙලාන පුංචි කෙටි ගමන
ඊළඟ නැවතුමින් අපි කවුරු හරි බැහැලා යන්න ඕන ජීවිතෙන්. කොරෝනාවත් එක්ක කී දෙනෙක් මේ රට ආදරය කළ චරිත, ජනප්‍රිය චරිත, වාර්තා නොවිච්ච ගම්වල අහිංසක මිනිස්සු කොයිතරම් මරණයටපත් වුණාද? ඒ ඇස්තෝ ළඟම නැවතුමින් බැහැලා ගියා. ඊළඟට අපි, ඊළඟට තව කෙනෙක්. මම ඔබෙන් ඉල්ලන්නෙම එකට එකතු වෙලා යන මේ පුංචි කෙටි චාරිකාවේ ගමන් මගේ වැදගම්මක් නැති කිසි දෙයකට වාද කර කර හබ හදාගෙන වෛර කර කර පිල් බෙදී පව් සිද්ධ කරගන්න එපා. ස්වාමින් වහන්සේලා මේ යුගයේ කරන්න ඕන වටිනාම ශාසනික යුතුයකම තමයි අපේ රටේ පින් ඇති වියතුන් වහන්සේලා, මහා ප්‍රඥයින් වහන්සේලා, මහා ධර්මදරයින් වහන්සේලා දහස් ගාණක් ස්වාමින් වහන්සේලා මේ රටේ දවසකට බුදුබණ කියනවා. හත් දොහේ තොම්මාසේ අවුරුද්දේ ගෙදර පින්කම් වල, සමිති ශාලාවේ, පාසලේ, පන්සලේ බණ මඩුවේ විවිධ මාධ්‍ය තුල අඩුම තරමින් ගමේ පන්සලේ සලාක දාන දවසේදී දානි පූජා කරපු දායකයෝ තුන් දෙනාට උනත් ස්වාමින් වහන්සේ ජීවිතය ගැන බණක් කියනවා. මෙච්චර බුදුබණ කියන රටක පින්වත් ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුල්ලා ද්වේෂයට යොමු කරන්නේ නැතුව කරුණ කාරණා ඒත්තු ගන්නලා අපි අරුබුදේකින්තර සාමකාමී ධම්මාවතක් දෙපාර්ශ්වයෙන් එකතු වෙලා විවර කරගමු. අනතුරක වැටෙන්නේ නැතුව. දැන් പ്രേතවත්තු දහම් පොතේ ශ්‍රමණ ප්‍රේතීන් ගැන උගන්වනවා. පැවිදි වෙලා තමන්ගේ පැවිදි භාවය වරදවා පිළිපන්න උදවිය. ගමන වරද්දගත් උදවිය. අවසානයේ මැරිලා പ്രേත ලෝකෙ උපදිනවා. ශ්‍රමණ പ്രേතයෝ වෙලා. ගිහි പ്രേතීන්ට වඩා හරි බරපතල විපාක ගෙවනවා. එකක් ඒගොල්ලෝ පෙනී සිටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ හැටියට. තමන් ළඟ නැති ගුණ හුවා දක්වමින් හරියට අපරාධය වෙනවා. තමන් තරම් උගතෙක්, තමන් තරම් ධර්මයේ දන්න කෙනෙක් නැහැයි කියලා තමන්ගේ මතය ජනගත කරනවා ධර්මයේ මුවාවෙන්. ඒක වැරදි. සද්ධර්මය අවභාවිතා කරන්න එපා. හුදු ජනප්‍රියත්වයේ උදෙසා. අපි අනතුරක මරණින් මතු. ගිහියන්ට ගැලවීමක් ලැබුණත් කල්ප ගණන් ශ්‍රමණ ප්‍රේතීන්ට ගැලවීමක් නැති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකින් හැටියට පෙනී ඉඳලා සිව්පසයත් ලබලා ධර්මයත් අවභාවිතා කරලා අනන්ත අකුසල් කරගන්නකොට ගැලවීමක් නැහැ. පින්තුලට පුළුවන් නම් මහේසාක්‍ය ජීවිතයක් නිර්මාණය කරගන්න. අකුසල විපාක උනත් හීන වෙනවා. මේක හරි අපූර්ව කතාවක්. අල්පේසාක්‍ය මහේසාක්‍ය කියලා ජීවිත දෙකක් තියෙනවා. දෙවිවරුන් අතරත් එහෙමයි. උදාර පින්කම් කරපු දෙවිවරු මහේසාක්‍ය දෙවිවරු හැටියට තමයි දිව්‍ය තලවල පහළ වෙන්නේ. එච්චර බරපතල විපාක නැතත් දෙවිවරු ඉන්නවා. ඒගොල්ල අල්පේසාක්‍ය අච්චර කාන්තියක් ආනුභාවයක් නැහැ. ඉතින් මහානුභාව සම්පන්න මහේසාක්‍ය දෙවිවරු එන තැනක අල්පේසාක්‍ය දෙවිවරු හුඟක් දුර ඉන්නේ. දැන් ඔය දජග්ග සූත්‍ර දේශනාවේ විස්තරය කියවන්නකෝ. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු මහවණී මහා සමයේ දේශනාව කරද්දී ලක්ෂ ගණන් දිව්‍ය තලවල දෙවිවරු මහේසාක්‍ය දෙවිවරු මේ සූත්‍රය අහන්න මහවණේට එනවා. කලින් ඇවිල්ලා හිටපු අල්පේසාක්‍ය දෙවිවරු ටික ටික පිටිපස්සට වෙනවා දේශනාව අහන්න. අර ඉඩ දෙන්නේ මහේසාක්‍ය දෙවිවරුන්ට. අවසානයේ දෙව්දුවක් ලංකාවේ දක්ෂිණ ලංකාවේ දකුණු පළාතේ ගොළුමුහුදේ කරවටක් බැහැලා මේ දේශනාව අහපු කතාවක් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. අර ආරාමි ස්වාමින් වහන්සේ මහා සමයේ කියලා අවසන් වෙද්දී ඒ වෘක්ෂයට අධිග්‍රහිත දෙව්දුව සාදුනාද දෙනවා. ස්වාමින් වහන්සේ අහන ඔබ කවුද කියලා. මම මේ වෘක්ෂයට අධිග්‍රහිත දෙව්දුව සාදුනාද දුන්නේ ඇයි? ඔබ වහන්සේ අකුරක් වචනයක් වෙනස් නොකර හරි ලස්සනට මහා සමයේ සූත්‍ර දේශනාව කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් වදාළදා මමත් ඔය දේශනාව ඇහුවා. ඊට පස්සේ ඇහුවේ අද
මට හරි සතුටක් ඇති වෙලා සාදුකාර දුන්නේ. දෙව්දුව බෙදා සූත්‍රය ඇහුවේ කපිලවස්තු මහවණේද? අනේ නෑ ස්වාමීනි. මේ වෘක්ෂයේ ළඟ තියෙන ගොළු මොහොතේ කරවටක් බැහැලා ඉඩ නෑ. ඇයි? කපිලවස්තු මහවණේ ලක්ෂ කෝටි ගණන් මහේ ශාක්‍ය දෙවිවරු. අපි අල්පී ශාක්‍යයි. එයාට ඉඩ දිදී එද්දි මට අයිති උනේ ලංකාවේ මේ තැන මේ සූත්‍රය අහන්න. ඔබට ඇහුණද ඔච්චර දුර? අනේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මගේ මුහුණ දිහා බලාගෙනම දේශනාව කරනවා වගේ. දර්ශනීය දකිමින් කිට්ටුවෙන්ම මට දේශනාව ඇහුණා. ඒ සම්බුදු බලය ආශ්චර්යය. දැන් මේ අල්පී ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු අතර ඇති පරතරය. මනුස්ස ජීවිතයක නෑ. ඔය ආනුභාව සම්පන්න මහේ ශාක්‍ය ජීවිත ගෙවනවයි කියලා පෙන්නන තරුපන්තිය ජීවිත ගෙවන අය යහපත් විදිහට නෙමෙයි මේ සම්පත් හුඟක් විට ලං කරගෙන තියෙන්නේ. අධර්ම මාර්ගවල. ඒ අය ලෝකයට ප්‍රදර්ශනාත්මකව මහේ ශාක්‍ය ජීවිත ගත කළත් තාල වර්ගයේ ගහක් කඳ මැදින් පීදුනා වගේ ඒගොල්ලන්ගේ ඒ මහේ ශාක්‍ය ආනුභාවයට වැඩි පැවැත්මක් නැහැ. පිරිහිලා යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි. කයින් වචනෙන් හිතින් යහපතේ පිහිටලා අපමණ කුසල් කරගෙන ධර්ම මාර්ගයේ වඩන කෙනා එයා මහේ ශාක්‍යයි. උතුම් සීලෙන් පිරිහිලා ජීවත් වෙන කෙනා අල්ප ශාක්‍ය. එයා ඊටාම පහත් මට්ටමේ ගුණ දියුණු කරපු කෙනෙක්. අල්පී ශාක්‍ය උදවිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව කුසල් අකුසල් විපාක දෙද්දී මහේ ශාක්‍ය ජීවිත ගෙවන අයගේ අකුසල විපාක බොහෝ විට හීන වෙනවා. හේතුව ඒගොල්ල ධර්ම මාර්ගයේ දියුණු කරපු අය. ඒගොල්ල අතින් සිදුවෙන යම් යම් වැරදිවලට අර කුසල මූලික බලපෑම් විපාක නිසා අර පුංචි පුංචි අකුසල කර්මවල විපාක හීන වෙනවා. හැබැයි අල්පී ශාක්‍ය ඒ කියන්නේ ගුණවත්කම් දියුණු නොකළ උදවියට තමන් කළ අකුසලේ විපාකත් බරපතල ලෙස විඳින්න වෙන. ඔබට හිතෙයි මෙහිම අනේ අපි මෙච්චර කල් හිතන් හිටියේ කර්මයේ විතරයි තනතුරු බලන්නේ නැතුව එක හා සමානව හැමෝටම විපාක දෙන්නේ කියලා. දැන් බලන් ගියාම කර්මයක් කොටස් දෙකකටද කියලා. ඔව්. අද මේ කියන කාරණා හතර දියුණු කරපු කෙනා මහේ ශාක්‍යයි. එයාටින් පුංචි අකුසලයක් වුණත් ප්‍රබල කුසල චෛතසිකයන් නිසා අර අකුසලේ විපාක හීන වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් ගෘහපතිය කෙනෙක්ගේ ජීවිතයේ ඊටාම සාර්ථක ජීවිතයක් වෙන්න. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ගුණ හතරක් තියෙනවා දිනු කරගන්න. මෙන්න මේ ගුණ හතර වඩපු කෙනා මහේ ශාක්‍ය මහානුභාව සම්පන්න ජීවිතයක් ගෙවන කෙනෙක්. නොදන්නාකමින් අතපසුවීමකින් යම් අකුසලයක් වුණත් විපාකේ හීනයි. ඊට වඩා යා ධර්මයේ දියුණු කරලා. එයාගේ ජීවිතේ මහේ ශාක්‍යයි. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබත් මේ දහම අහලා සද්ධර්මයේ තුල දියුණු වෙච්ච මහේ ශාක්‍ය ජීවිතයක් ගෙවන්න. ඒ වෙනුවෙන් ඔබ ළඟ ඇති කරගන්න ඕන පළවෙනි කාරණේ තමයි සද්ධා සම්පදා. මම මෙච්චර වෙලාවක් කිව්වේ තිරුවන් කෙරේ සද්ධාවම මතු කරගන්න කලකිරෙන්න පිරිහෙන්න එපා. අචල ප්‍රසාදයමයි මෙලෝ පරලෝ දෙලෝ යහපතට හේතු වෙන්නේ. පිනතුල විශ්වාස කරන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදය නොසෙල්වෙන සද්ධාව පැහැදීම යමෙක්ගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් එයාටින් අනන්ත අකුසල් අප්‍රමාණ විදිහට අඩු වෙනවා. අකුසලින් එයා නිදහස් වෙනවා. එයා තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච සිතින් මුළු ජීවිතේම ජීවත් වෙන්නේ. ඒ නිසා තිරුවන් කෙරෙහි සද්ධාව දියුණු කරගන්න කෙනා ළඟ ඉබේම ඇතිවෙන ගුණයක් තියෙනවා. ඒ තමයි
මහේසාක්‍ය ජීවිතයක් තුළ තියෙන ඕන දෙවනි ගුණය. සීල සම්පදාව. සිල්වත් බවනි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති හිතකින් වැරැද්දක් වෙන්නේ නැහැ. අර මා මුලින් කිව්ව පංචශීලයේ ආරක්ෂා වෙනවා. මේ ලෝකේ තියෙනවා පින්නොතිනි බරපතල කාරණා දෙකක්. ඒවට කියන්නේ ලෝකපාලක ධර්ම. දේව ධර්ම කියලාත් කියනවා. ඒ තමයි හිරියොත්ප්පියන්. ලැජ්ජාව සහ බය. වැරදි කරන්න තියෙන ලැජ්ජාව පුංචි දෙයට උනත් ඒක වැරැද්දක් නම් ඒක කරන්න ලැජ්ජාව ඇති වෙනවා. එහි අනිතු විපාකයට බය වෙනවා. ලැජ්ජ බය දෙක. ඒ නිසා පින්වතුනි තිරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා හිරියොතප් ගුණ දෙක දියුණු වෙනවා. එයා උතුම් සීලයෙන් සිල්වත් වෙනවා. පංච දුෂ්චරිතයෙන්ම වැළකෙනවා. මන්නම් ප්‍රාථමික දෙයක් හැටියට නෙමෙයි. දහමේ තියෙන උසස්ම දෙයක් හැටියට මේ සිහිපත් කළේ. ඔබේ ජීවිතයේ බරපතල කාරණාවලට යොමු වෙන්න පෙර පංචශීලයට අනුගත වෙච්ච ආර්යකාන්ත සීලයෙන් සිල්වත් වෙච්ච ශ්‍රාවකයෙක් වෙන්න. අවසාන කොනේ ලෙඩ ඇඳේ වැතිරෙද්දී ඔබේ හිත ඔබට කියනවා කුරා කොහොඹේකටවත් වරදක් නොකර අනුන්ගේ දෙයට ගෞරවය ලබා දෙමින් චරිතවත්ව වාක් සුචරිතය තුල සිහි බුද්ධියෙන් ජීවත් වෙච්ච ඔබ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පංචශීලයෙන් ජීවිතේ පූජා කළ ශ්‍රාවකෙක්. මම සිල්වත් කියන සතුට තරම් සතුටක් ලෝකෙ තවත් නැහැ. ඒ නිසා තිරුවන් කෙරෙහි සද්ධාව තුළ මහේසාක්‍ය භාවයට පත් වෙන්න පංචශීලයේ ආදී උතුම් සීලෙන් සිල්වත් වෙලා ඒ තුළ මහේසාක්‍ය භාවය දියුණු කරගන්න. ඊළඟ කාරණී තමයි ඡාග සම්පදාව. පුංචි දෙයක් හරි දන් දෙන්න දහම අපිව උත්සුක කරනවා පොළඹවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පිනට බිය නොවන්න. මේ ලෝකේ සැපතට කියන තවත් නමක් ඒ තමයි පින. බලන්න කොච්චර ලස්සන විග්‍රහයක්ද. පින්වත් මහණෙනි කුසලයට පිනට බිය නොවව්. මේ ලෝකේ සැපයට කියන තවත් නමක් ඇතනම් ඒ නම පින. එතකොට සංසාර ගමනේ අපි බලාපොරොත්තු වෙන කායික මානසික අස්වැසිල්ල වෙනුවෙන් මේ ජීවිතේ කරන්න ඕන වටිනාම දේ තමයි සකසා පිළිවෙලට පුංචි දෙයක් හරි දන් දෙන්න. දීමිහි හුරු අත් නිරතුරු දියුණු කරගන්න. අසංකේය ගණන් සසර පාරමිතා පුරද්දී ලෝතුරා බෝධිය පිණිස දස පාරමිතාවේ පළවෙනිම උතුම් පාරමිතාව හැටියට දියුණු කළේ දානය. අපි ඒව ඉච්චර හිතන්නේ නැහැ. දැන් දානයක් පූජා කළත් ඒක සම්ප්‍රදායක්, චාරිත්‍රයක් වෙලා. සකසා දෙන දානයක් පිළිබඳ අදහසක්වත් නැහැ. දැන් සමහර දාන ගෙවල් වලට ගියාම ඒක සංදර්ශනයක් වගේ, ප්‍රදර්ශනාත්මක සාදයක් වගේ. ඒක හොඳයි. සංඝගුණ අරමුණු කරගෙන සකසා පිළිවෙලට ඊටාම උසස් විදියට Taman පරිභෝජනයට ගන්නවට වඩා වෙනස් හා උසස් විදියට තමයි යමක් පූජා කළ යුතු වන්නේ. නමුත් ඒ තුල තියෙන ඕන දාන චේතනා, අචල සද්ධාව තිරුවන් කෙරෙහි, දානෙහි විපාක පිළිබඳ විශ්වාසය අද ඔය මොනවත් නැහැ. යාළුවන්ට සාදයක් දෙනවා වගේ නම් කිය හාමුදුරුවෝ තෝරගන්නේ. නම් කිය තෝරගන්නේ. ආර්යයන් වහන්සේලාගේ ගුණේ තෝරන්නේ නැහැ. Tamanට ලැබිච්ච උදව් උපකාර ගැන හිත කිය තමයි දානෙට වඩම්මන්නේ. ඒව මොනවත් නැති කෙනාට දානෙට ආරාධනා කරන්නේ නැහැ. ඒක දැන් ගම්බදක් තියෙනවා. බුද්ධ කාලෙත් එහෙම තිබුණනේ. එක්තරා ශ්‍රාවක පිරිසක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් සීලයට, උතුම් ගුණයට, පැවිදි භාවයට, දෙව්ලොව දෙවියන් පවා වන්දනා කරන උන්වහන්සේගේ අප්‍රමාණ අරහත් භාවයට පැහැදිලා වටිනා සලුවක් වියාගත්තා. ඒ සලුවෙන් චීවරයක් මහලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරන්න. දායකව මේ චීවරේ සකස් කරමින් ඉද්දී තවත් කණ්ඩායමක් ආවා. ඒ කණ්ඩායම කතා කළ කිව්වනේ ඕක අපි
සාරිපුත්ත මහරහතන් වහන්සේට නෙමෙයි දෙව්දත් තෙරුන්ට පූජා කරමු. ඇයි කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට මොනවද කළේ? එයා කතා බහ කරන්නේ බිම් බලාගෙන යන්නේ. කතා කළොත් චතුරාරි සත්‍යයක් ගැන කියන්නේ අපිට ඒව තේරෙන්නෙත් නැහැ. අපේ ජීවිතවලට උදව්වකුත් නැහැ. එහෙමද දෙව්දත් තෙරුන් අපේ ගෙවල් වලට එනවා, ලෙඩට දුකට එනවා, මරණයක් වුණත් කල් ඇතු වෙනවා. පොඩි දරුවෝ වඩාගෙන සුරතල් කරනවා. විශේෂ ආසනයක් හොයන්න ඇඳේ ඉඳගෙන හරි වළඳනවා. එයා අපේ කෙනෙක්. අපි මේ චීවරයේ උන්වහන්සේට දෙමු කියලා. අනන්ත මහරහත් ගුණ නොසලකා බලහත්කාරයෙන් අර චීවරයේ දෙව්දත් තෙරුන්ට පූජා කළා. කිසි ගුණයක් නැති, කිසිම දහමක් නැති උන්වහන්සේට පූජා කළා. මේ අරුබුදේ ඔබ ළඟ දැන් තියෙනවා. මිතික්කා මගේ දීපු දානයකින් ඔබට ඉච්චර ප්‍රයෝජනයක් සසර ලැබෙයිද කියලා දැන්වත් හිතන්න. ඒ නිසා ත්‍යාග සම්පදාව දියුණු කරගෙන සුදුසු වෙලාවේ සුදුස්සන්ට ඇති යමක් සද්ධාවෙන් පූජා කරන්න සකසා. දන් දෙන්න, සතෙකුට හරි කුරුල්ලෙකුට හරි කෑම ටිකක් දෙන්න පෙළඹෙන්න, පුංචි කාලේ ඉඳලා දරුවොත් ඒ තැනටපත් කරන්න. මහේ ශාක්‍ය ජීවිතයේ අවසන් ගුණය පඤ්ඤා සම්පදා. ඥානවන්ත බුද්ධිමත් ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න. විමසමින් ඉවසීමෙන් කටයුතු කරන ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් වෙන්න. භාග්‍යතුන් වහන්සේගේ දහම බුද්ධියේ දහමයි. මේ දර්ශනයේ අයිතිකාරය බුද්ධිමතුන්. අමුතු බුද්ධියක් නෙමෙයි. ඔබ හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕන ලෝකේ දුකක් බව තේරුම් ගන්න. ඒ දුකට හේතුව තණ්හාව, තෘෂ්ණාව බව තේරුම් ගන්න. එයින් අත්මිදීමේ මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ වඩමින් ප්‍රඥාව දියුණු කරගත් ශ්‍රාවකයෙක් නොනොත් අපි අතරමං වෙනවා. දැන් මහේ ශාක්‍ය ජීවිතයක් ගෙවමින් සමස්ත සසරින් එතෙර වෙන මග තමයි මේ පත්තකම්ම සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ. තෙරුවන් කෙරෙහි සද්ධාව, උතුම් සීලෙන් සීලවත් වීම, ගුණ සිහි කරමින් පුංචි දෙයක් හරි සකසා සද්ධාවෙන් දන් දීම, ප්‍රඥාවෙන් ජීවිතය අඳුනගෙන සසරින් මිදීමේ මඟ වැඩිම. මේ උදාර ගුණ හතර තුළ ඔබ පිනින් පීච්ච මහේ ශාක්‍ය පුද්ගලයෙක් බවට පත්වේවා. එහෙම ජීවත් වෙනකොට නොදන්න කමින් හරි කයින් වචනෙන් හිතින් මොනවා හරි අකුසලයක් සිදු වුණා නම් බිය නොවන්න. එහි විපාක බොහෝම හීන වෙනවා, ශේෂ වෙනවා, බරපතල වෙන්නේ නැහැ. ඇයි? ඔබේ ප්‍රතිපත්ති හා ධර්ම මාර්ගයේ ඊට වඩා ප්‍රබලයි. එහෙම නැති මහේ ශාක්‍ය ජීවිතයක් අපි දහම තුළ දකින්නේ නැහැ. උජාරුවට ගෙවන තරුපන්තියේ ජීවිත මහේ ශාක්‍ය ජීවිත නෙමෙයි. ඒ ජීවිත නිවෙන්න ආසන්න පහනේ වැඩි වෙන ආලෝකයේ වගේ. තෙල් ඉවර වුණාම පහන තිරේ ගිනි ගන්නවා, ආලෝකයේ වැඩි. ඒත් එක්කම තිරේ පිච්චිලා යනවා හැම කෙනෙක් මාඳුරේ. ඒ ආලෝකයේ తాවකාලිකයි. පරිස්සම් වෙන්න. ගෞතම සසුනෙන්, සද්ධර්මයෙන්, ක්ෂණ සම්පත්තියෙන්, මනුෂ්‍ය ජීවිතයෙන්, සත්පුරු ශාස්ත්‍රයෙන් ඔබේ ජීවිතය අර්ථවත් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව නිමාවට පත් කරමින් බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ට පින් දෙනවා. නමින් මේ පරලෝකයේ සියලු ඥාතීන්ට පින් දෙනවා. බුදුබණ ඇසූ සදේවක ලෝකයාට පින් දෙනවා. ඔබට යහපතක් වේවා. සද්ධර්මාවබෝධය ලැබේවා. ප්‍රාර්ථනා බෝධියෙන් නිවන් දකින්න මේ කුසල් හේතු වාසනා වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සදහැබර සද්ධර්ම දායකත්වයේ ලබා ගනිමින් කටයුතු කළ මීරිගම කන්දගමව පදිංචි විශ්‍රාමික ගුරු මාතාව පින්වත් ඇග්සන් වික්‍රමසිංහ මෑණියන්ටත් එතුමියගේ සෙනෙහබර දූ දරුවන් බැසිල්, රුවන්ති, උමංගා සහ චමින්ද යන
දයාබර දරුවන්ටත් තිසරණී රැකවරණී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ලොවට බුදුබණ දායාද කළ පින්බෙලෙන් මෙලෝ යහපතත් ජාත්‍යාදී දුකින් නිදහස් ලබන උතුම් අමා මහ නිවන් සුවයත් සැලසේවායි ප්‍රාර්ථනා කරන අතර පරලෝ සැපත් පින්වත් දෙමව්පියන් දෙදෙනා සහ ස්වාමි පුරුෂයා ලොකු අයියා ඇතුළු දෙපාර්ශ්වයේම පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ධර්ම දානයෙන් ජනිත අනන්ත පුණ්‍ය බලයෙන් නිවන් මඟ සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. දෙසැම්බර් මාස 3 වෙනි දින ජන්මදිනයේ යෙදුන ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් පදිංචි වෛද්‍ය බැසිල් රත්නායක පුතුණුවන්ට 12 වෙනි මාස 24 වෙනි දින ජන්මදිනයේ යෙදුන මෙල්බන්හි පදිංචි හසාන් අමරසේකර මුණුබුරාට 12 වෙනි මාස 31 වන දින ජන්මදිනයේ යෙදුන දෙහිවලි පදිංචි උමංගා ක්‍රිසාන්තියේ දියණියට 12 වෙනි මාස 27 වෙනි දින ජන්මදිනයේ දෙන වාසල වෑකඩපළ බෑණනුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින නිලනී කිත්මන්ති මිනිබිරියටත් කන්දු සසිකලා මිනිබිරියටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට මේ උතුම් කුසලයේ උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං